රයිට්. එතකොට අපි දෙවෙනි ටියුට් එකේ අපි පළවෙනි රෙකෝඩ් එකේ ඉගෙන ගත්තා දෙමළ භාෂාවේ සර්වනාම භාවිතා කරන්නේ කොහොමද? එතකොට ක්‍රියාමූල භාවිතා කරන්නේ කොහොමද? ප්‍රබල දුබල අණු කොටස් දෙකකට බෙදෙනවා. ඒක ප්‍රධාන වශයෙන් ක්‍රමවත් අංක 1, ක්‍රමවත් අංක 2, ක්‍රමවත් අංක 3 සහ අක්‍රමවත් ක්‍රියාමූල කියලා කොටස් කිහිපයකට බෙදෙනවා. අපි දැන් ඒව කතා කරා. දැන් ඒ කියන කරුණු කාරණා ටික ඔළුවේ හරියට තියෙන්න ඕන. මොකද දෙමළ භාෂාවේ මේ අනාගත කාලය, අතීත කාලය, වර්තමාන කාලය කියන දේවල් ඉගෙන ගන්නකොට ඔය ක්‍රියාමූල සර්වනාම කියන දේවල් එකට තමයි යන්නේ. ඒ ෆවුන්ඩේෂන් එක නැතුව කාල භේදය ඉගෙන ගන්න බෑ. දැන් ඔයාලට පේපර් එකේ ලියන්න වෙනවා සමහර අවස්ථාවකදී මම ගිය සතියේ නුවර ගියා. ගිහලා ඉවරයි. ඉවර වෙච්ච දෙයක් ගැන අපි කතා කරන්නේ. මම නුවර යනවා. වර්තමානයේ තුල වෙන දෙයක්. මම නුවර යන්නම්. මම යන්න ඉන්නේ. වෙන්න තියෙන දෙයක්. අන්න ඒ වගේ දේවල් ටිකක් අපි කොහොමද ඉගෙන ගන්න? ඒ වගේ කොහොමද අපි ව්‍යාකරණානුකූලව එවැනි වාක්‍ය අපි ලියන්නේ? රයිට්? එතකොට බලන්න මේ ටියුට් එකේ තියෙනවා ක්‍රියාමූල කියන පාඩමෙන් පස්සේ අනාගත කාලය. රයිට්? දෙමළ භාෂාවේ අනාගත කාලයට අපි කියනවා එදිර් කාලම් කියලා. රයිට්? එදිර් කාලම්. අනාගත කාලය. අනාගත කාලය. රයිට්? දැන් එනක එදිර් කාලම් ඉල්ල මට අනාගතයක් නැහැ. එනක නල්ල එදිර් කාලම් ඉරික මට හොඳ අනාගතයක් තියෙනවා. රයිට්? අන්න ඒ වගේ කතා කරන්නත් පුළුවන් මේ එදිර් කාලම් කියන වචනේ දාලා. රයිට්? නෝට්බුක් එකේ ලියා ගන්න මේ නෝට් එක නෝට්බුක් එකේ ලියා ගන්න. රයිට්? දෙමළ භාෂාවේ ලියන පොතේ ලියා ගන්න. දෙමළ භාෂාවේ යම්කිසි දෙමළ භාෂාවේ යම්කිසි වාක්‍යයක් දෙමළ භාෂාවේ යම්කිසි වාක්‍යයක් කාල භේදයට හරවන විට දෙමළ භාෂාවේ යම්කිසි වාක්‍යයක් කාල භේදයට හරවන විට පහත කරුණු කාරණා අඩංගු විය යුතුය. අඩංගු විය යුතුය. ඒ කියන්නේ අනාගත වුණත් අතීත වුණත් වර්තමාන වුණත් මෙන්න මේ කියන කරුණු ටික දෙමළ භාෂාවේ යම්කිසි වාක්‍යයක් ලියනකොට තියෙන්න ඕන කියලා තමයි මෙතනින් පැහැදිලිව නෝට් එක දීලා තියෙන්නේ. රයිට්? එකක් තමයි උක්තය ක්‍රියාමූලය කාල ප්‍රත්‍ය අනිත් එක පුරුෂ ප්‍රත්‍ය. මෙන්න මේ කියන කරුණු ටික අනිවාර්යෙන් යම්කිසි වාක්‍යයක අඩංගු වෙන්න ඕනෙලු. රයිට්? යම්කිසි වාක්‍යයක මේ කියන කරුණු කාරණා ටික අඩංගු වෙන්න ඕනෙලු. උක්තය අපි දන්නවා. මං කියලා දීලා තියෙන්නේ. පුරුෂ ප්‍රත්‍යයත් අපි දන්නවා. රයිට්? උක්තේ සහ පුරුෂ ප්‍රත්‍ය අපි දන්නවා. අපි ඉගෙන ගත්ත දෙමළ භාෂාවේ නාන් කියලා යම්කිසි උක්තයක් තිබ්බොත් සර්වනාමයක් තිබුණොත් ඒක අවසාන ආඛ්‍යාත ප්‍රත්‍ය එනම් පුරුෂ ප්‍රත්‍ය අවසන් වෙන්න ඕනේ ඒන් කියන શબ્දයෙන්. මේකේ නෝට් එක දීලා තියෙන්නේ. අපි දන්නවා සිංහල භාෂාවේ යම්කිසි වාක්‍යයක් මම කියන උක්තය මූලික කරගෙන පටන් ගත්තා නම් ඒකේ ආඛ්‍යාත શબ્දය මී. අපි නම් මූ. එතකොට දෙමළ භාෂාවෙත් යම්කිසි වාක්‍යයක උක්තය නාන් කියලා පටන් ගත්තොත් ඒකේ ආඛ්‍යාත શબ્දය ඒන් කියන શબ્දයෙන් තමයි අවසන් වෙන්නේ. මේක අනාගත වෙන්නත් පුළුවන්, වර්තමාන වෙන්නත් පුළුවන්, අතීත. මෙන්න මේ කියන කාල ભેද තුනේදිම නාන් තිබ්බොත් සර්වනාමයක් හැටියට ආඛ්‍යාතය ඒන් වලින් තමයි අවසන් වෙන්නේ. රයිට්? එතකොට අපි දන්නවා යම්කිසි වාක්‍යයක් දෙමළ භාෂාවට පරිවර්තනය කරනකොට ඒ වාක්‍ය තුල උක්තයක් තියෙන්න ඕන, ක්‍රියාමූලයක් තියෙන්න ඕන, කාල ප්‍රත්‍යක් තියෙන්න ඕන, පුරුෂ ප්‍රත්‍යක් තියෙන්න ඕන. එතකොට මෙන්න මේ උක්තේ සහ ආඛ්‍යාතය කාල ભેද තුනේදී වෙනස් වෙන්නේ නැහැ. නමුත් ක්‍රියාමූලයේ සහ මේ කියන කාල ප්‍රත්‍ය අනාගතයේදී වෙනස් වෙනවා, අතීතයේදී වෙනස් වෙනවා, වර්තමානයේදී වෙනස් වෙනවා. රයිට්? ඒ අනුව තමයි මම නුවර ගියා, මම නුවර යන්නම්, මම නුවර යනවා කියන වාක්‍යය ගොඩ නැගෙන්නේ. රයිට්? මේක ලියා ගන්න.
right බලන්න ටියුට් එකේ පිටු අංක 5 page number 5 වල ඒකේ තියෙනවා අනාගත කාලය කියලා මාතෘකාවක්. අපි දන්නවා දෙමළ භාෂාවෙන් අනාගත කාලයට එදිරි කාලම් කියලා කියනවා. right? එදිරි කාලම් කියලා කියනවා. අපි ඉගෙන ගත්ත ක්‍රියාමූල භාවිතා කරන පාඩමේදී ප්‍රබල සහ දුබල කියලා කොටස් දෙකක් අපි ඉගෙන ගත්තා. right? එතකොට මේ නෝට් එක අපි ලියාගමු ටියුට් එකේ අනාගත කාලය කියන කොටස යටතේ. අනාගත කාලයේදී යම්කිසි වාක්‍යයක් අනාගත කාලයේදී යම්කිසි වාක්‍යයක් ගොඩනගන විට ප්‍රබල ක්‍රියාමූල සඳහා මෙන්න වැදගත්ම කාරණාව උප් right කාල ප්‍රත්‍ය ලෙසත් දැන් මතක තියාගන්න ඕනේ මේ අල්පයින දෙක භාවිතා වෙන්නේ ප්‍රබල නම් විතරයි මොන කාලෙදිද අනාගත කාලෙදී දුබල ක්‍රියාමූල සඳහා දැන් ප්‍රබල සහ දුබල කියන්නේ මොකක්ද තියෙනක ඔයා දන්නවා පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා ක්‍රියාමූල සඳහා අල් වයන ආදේශ නැත්නම් සංදි කළ යුතුය right දැන් අපි යම් වාක්‍යයක් දෙමළ භාෂාවට පරිවර්තනය කරනකොට උක්තය ක්‍රියාමූලයේ කාලප්‍රත්‍ය පුරුෂපත්‍ය තියෙන්න ඕන කියලා කතා කරා. ඒකේ අපි දැන් දැනගෙන හිටියා උක්තේ සහ ආඛ්‍යාතය. දැන් අපි දන්නවා අනාගත කාලයේදී ක්‍රියාමූලයේ ප්‍රබලයි නම් දාන්න ඕනේ අල්පයිනු දෙකක් කාලප්‍රත්‍ය හැටියට දුබලයි නම් අනාගත කාලයේදී කාලප්‍රත්‍ය හැටියට අල් වයන භාවිතා කරන්න ඕනේ. එතකොට දුබල ක්‍රියාමූල අපිට හම්බුණා ක්‍රමවත් අංක 1 දී 2 සහ 3 කියන ඒවා දුබලයි. දුබලේවට අල් වයන්න දානවා ප්‍රබලේවට උප් කියන එක භාවිතා කරනවා. මේක ටියුට් එකේ අනාගත කාලය කියන එක යටතේ කඩේරි වල ඒ නෝට් එක ලියා ගන්න. ඊට පස්සේ බලන්න ටියුට් එකේ දීලා තියෙනවා අපිට ප්‍රබල ක්‍රියාමූල සමග කාල ප්‍රත්‍ය යෙදෙන ආකාරය. පළවෙනි chart එකේ ඊසා I අක්ෂර වලින් අවසන් වන ප්‍රබල ක්‍රියාමූල සඳහා කාල ප්‍රත්‍ය යෙදෙන ආකාරය කියලා දීලා තියෙනවා. අපි ඉගෙන ගත්ත ළමයි අපි ඉගෙන ගත්තා ක්‍රමවත් අංක 1 කියලා එකක්. ක්‍රමවත් අංක 1. මෙන්න මේ කියන ක්‍රමවත් අංක 1 දී අවසන් වෙන සෑම ක්‍රියාමූලයක්ම ප්‍රබල ක්‍රියාමූල. එහෙනම් අනාගත කාලේදී අපිට නෝට් එක දීලා තියෙනවා ප්‍රබල ක්‍රියාමූලයක් සඳහා භාවිතා කරන්න ඕන කාලප්‍රත්‍ය අල්පයිනු දෙකක්. ඔන්න අපි දැම්ම උප් කියන එක. එහෙනම් බලමු මේ ක්‍රමවත් අංක 1 දී අවසන් වෙන ශබ්ද. ඒ ශබ්දයෙන් අවසන් වෙන්න පුළුවන්. I ශබ්දයෙන් අවසන් වෙන්න පුළුවන්. ශබ්දයෙන් අවසන් වෙන්න පුළුවන්. නැත්නම් ඌ ශබ්දයෙන් අවසන් වෙලා මුලට කෙටි ස්වරූපයක්. එහෙමත් නැත්නම් කියන ශබ්දයෙන් අවසන් වෙලා මුලට දීර්ඝ ස්වරූපයක් තියෙන්න පුළුවන්. මේවා අපි කතා කරලා තියෙන්නේ. right? එතකොට මේකේ chart එකේ දීලා තියෙනවා පළවෙනි chart එකේ ක්‍රියාමූල. දෙවෙනි කොටුව ඇතුලේ දීලා තියෙනවා තේරුම. තුන්වෙනි කොටුවේ දීලා තියෙනවා බලන්න කාල ප්‍රති යෙදෙන අයුරු කියලා. එතකොට මේක එක්සැම්පල් දෙකක් අපිට දීලා තියෙනවා 1 සහ 2. අඩි ගසනු කඩි හපනු අඩි සහ කඩි කියන ක්‍රියාමූල දෙකම බලන්නකෝ අඩි සහ කඩි කියන ක්‍රියාමූල දෙකම අවසන් වෙලා තියෙන ශබ්දය ඇවිල්ලා ඊ ශබ්ද. එහෙනම් මෙයා ප්‍රබල ක්‍රියාමූලයක්. ප්‍රබල ක්‍රියාමූල සඳහා දාන්න ඕන කාලප්‍රත්‍ය තමයි උප් කියන එක. එතකොට එක්සැම්පල් එකේ දීලා තියෙනවා මේ දෙන්නම එකතු කරලා මෙන්න මේ විදියට. right? මේ දෙන්නම එකතු කරලා දීලා තියෙනවා කාලප්‍රත්‍ය යෙදෙන ආකාරය කියන chart එකේ අඩි කියන එක දාලා උප් ඊට පස්සේ දාලා තියෙනවා කඩි කියන එක දාලා උප් කියන එක දාලා තියෙනවා. මෙයා තමයි ක්‍රියාමූලය මෙයා ඇවිල්ලා කාලප්‍රත්‍ය. මෙයා ක්‍රියාමූලය මෙයා කාලප්‍රත්‍ය. මේ දෙන්න මේ ශබ්ද වලින් අවසන් වෙන නිසා ප්‍රබල ගණයට අදාළයි. අනාගත කාලයේදී ප්‍රබල සඳහා දාන වන කාලප්‍රත්‍ය උප්. ඒ නිසා ඒ දෙන්නව සංදි කරලා අඩිප් කඩිප් කියලා ටියුට් එකේ දීලා තියෙනවා. ඊළඟ ක්‍රියාමූලය බලන්නකො නඩි. නඩි. එතකොට නඩි කියන එක
ප්‍රබලයි. ඔතන තියෙන ක්‍රියාමූල සියල්ලම ළමයි ප්‍රබල ක්‍රියාමූල. ක්‍රමවත්තාංක එකේදී අවසන් වෙන ඒවා ප්‍රබලයි. එහෙනම් ඒකත් මොකද කරන්නේ? නඩි කියන එක. නඩි කියන එකටත් එකතු වෙනවා උප් කියන එක. රයිට්. අංක 4 බලන්න. පඩි. මෙයත් උප්. අන්තිම කොටුව එකතු කරලා ලියන්න. ඊළඟ එක කවණි. මෙයා ඊ වලින් අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාටත් උප් කියන එක දානවා. අංක 6 වාසි කියවණු. මෙයාටත් මොකද කරන්නේ? උප් කියන එක භාවිතා කරනවා. අංක 7 ඒරි එරි මෙයත් උප්. මෙතන තියෙන සෑම ක්‍රියාමූලයක්ම අල්පයන්ු දෙක දාලා අපි ලියනවා. කුඩිප්. 9 යෝසි යෝසිප්. අංක 10 සන්දි සන්දි. මෙන්න මේ විදියට මේ කියන ක්‍රියාමූලයට මෙන්න මේ කියන කාල ප්‍රතිසන්දි කරලා තියෙනවා අන්තිම කොටුවේ. එතකොට ඔතන ක්‍රියාමූල 20ක් තියෙනවා. මෙන්න මේ කියන ක්‍රමවේදයටම අල්පයන් දෙක ක්‍රියාමූලයට සන්දි කරලා අවසාන කොටුවේ ලියන්න තියෙනවා. එතකොට ඔයා දන්නවා අනාගත කාලයේදී ප්‍රබල ක්‍රියාමූල වලට දාන්න ඕන කාල ප්‍රත්‍ය උප් කියන එක. අපි දැන් කලින් කතා කරපු උක්තය ආඛ්‍යාතයේ මැද තිබ්බනේ ක්‍රියාමූල සහ කාල ප්‍රත්‍ය කියලා එකක්. එතකොට මෙන්න මෙයා තමයි ක්‍රියාමූලේ මෙයා කාල ප්‍රත්‍ය. මොන කාලෙදීද? අනාගත කාලේ. රයිට්. මේක chart එකේ ලියා ගන්න. 10න් පස්සේ තියෙන ටික තනියෙන් ලියන්න. රයිට්. අපි යන් ඊළඟ පිටුවට ළමයි ඒකේ බලන්න අංක 2 යටතේ දීලා තියෙනවා. අංක 2 යටතේ මම මේ ටික මහනවා. අංක 2 යටතේ නෝට් එක දීලා තියෙනවා ටියුට් එකේ. පළමු අක්ෂරයේ කෙටි අක්ෂරයක් වී දෙවෙනි අක්ෂරයේ ඌ ශබ්දයකින් අවසන් වන ප්‍රබල ක්‍රියාමුල සඳහා කාල ප්‍රත්‍ය යෙදෙන ආකාරය. අපි දැන් ඔය කතා කරානේ. යම් කිසි ක්‍රියාමූලයක් ඌ ශබ්දයකින් අවසන් වෙලා මුලට කෙටි ස්වරූපයක් තියෙනවා නම් එයත් ඇවිල්ලා ප්‍රබලයි. රයිට්. ඒ අනුව එයාටත් මොකද කරන්න තියෙන්නේ? එයාටත් කරන්න තියෙන්නේ කාල ප්‍රත්‍ය එකතු කරන එක තමයි. රයිට්. අංක 1 බලන්න. එඩු කියන එකට උප්. අංක 2 පාඩු කියන එකටත් උප් එකතු කරනවා. Number 3 කුඩු කොඩු. රයිට්. මේකටත් කුඩු උප් කොඩු. මේ විදිහට සම්දිය. රයිට්. අංක 4 ඉරු. මෙයාටත් අල්පයන දෙක. අංක 5 පොරු. මෙන්න මේ විදිහට සන්ධි වෙනවා. ඌ ශබ්දයකින් අවසන් වෙලා මුලට කෙටි ස්වරූපයක් තියෙනවා නම් මෙයා ප්‍රබල ක්‍රියාමූල. මෙයාට දාන්න ඕන කාලපත්‍ය උප්. දැන් අවබෝධ වෙන්න ඕනේ. right. තුන්වෙනි එකට දීලා තියෙනවා පළමු අක්ෂරයේ කෙටි අක්ෂරයක් වී දෙවන ල් අක්ෂරයක් වන ප්‍රබල ක්‍රියාමුල සඳහා උප් ආදේශ කළ යුතුයි. ඔතන ටිකක් සංකීර්ණයි. ඒක බලා ගමු අපි. එතන කියලා තියෙන්නේ යම්කිසි ක්‍රියාමූලයක් මෙන්න මේ අල්ලායන්ෙන් අවසන් වෙනවා නම් අපි දන්නවා දෙමළ භාෂාවේ ලකාරක තුනක් තියෙනවා. මෙන්න මේ විදියට මෙතනදී කියලා තියෙන්නේ මෙන්න මෙයා කියන මේ කියන අක්ෂරය යම්කිසි ක්‍රියාමූලයක් අවසන් වෙනවා නම් එයා මොකද කරන්නේ? එක අල්පයනක් විතරයි ආදේශ කරන්න කියලා කියන්නේ. ඒ අනුව මම මේ ලියනක ලියා ගන්න. ඔක වැඩි හිතන්න යන්න එපා. නිල් කියන එක මොකද වෙන්නේ? මෙන්න මේ විදියට නිට් කියලා වෙනස් වෙනවා. ඒ කියන්නේ ළමයි මේක තවත් සරලව මම පැහැදිලි කරනවා නම් යම්කිසි ක්‍රියාමූලයක අගාක්ෂරය උල් වලින් අවසන් වෙනවා නම් රයිට් උල් වලින් අවසන් වෙනවා නම් එයාව ඉවත් කරලා එතන උට් කියන එක ආදේශ කරලා උප් කියන එක දානවා. ඒ නිසා තමයි මෙතන මේ නිල් කියන ක්‍රියාමූලය කාල ප්‍රත්‍ය එකතු වෙනකොට මෙයා මෙතනින් ඉවත් වෙලා
එතනට මේක උර් කියලා නම් එතනදී ප්‍රොනවුන්ස් වෙන්නේ උට් කියන ශබ්දයෙන් උට් කියන එක සංදි වෙලා එක අල්පයනයි ආදේශ වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් මගෙන් අහන්න පුළුවන් අල්පයන දෙකක් මෙතනට ආදේශ වෙන්නේ නැද්ද? නැහැ. ඇයි? මේ කියන අක්ෂර ඉවත් වෙලානේ මෙයා මෙතනට ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙතන අපි එක අල්පයනයි ආදේශ කරන්නේ. නිල් කියන එක නිට් කියලා වෙනස් වෙලා තියෙනවා. අංක 2 will කියන එකත් මොකද වෙන්නේ? අල්ලයන් ඉවත් වුණා විට් කියලා ආදේශ වුණා. අංක 3 කල් කියන එකත් මොකද වෙන්නේ? right will අයින් වුණා cut කියලා වෙනස් වෙනවා. හරි මේකත් ලියාගමු. right අංක 4 යටතේ බලන්න ටියුට් එකේ තියෙන අංක 4 යටතේ මේ නෝට්ස් ටික මම කියනකොට ලියා ගන්න වැඩි හිතන්න එපා මොකද මේ ටික සරල කරන්න පුළුවන් ඊළඟ ලෙසන් එකේදී right ඒකේ බලන්න 4 අංක 4 පළමු අක්ෂරය දීර්ඝ අක්ෂරයක් වී දෙවෙනි අක්ෂර ව්‍යංජන අක්ෂරයක් වන ක්‍රියාමුළු සඳහා කාල ප්‍රත්‍ය යෙදෙන ආකාරය මෙතනදී නෝට් එක දීලා තියෙන වැඩි ඔතන පොඩ සරල අදහසක් නෙමෙයි තියෙන්නේ මේ උර් කියන ශබ්දෙන් නැතුව වෙනත් ව්‍යංගාර්ථයෙන් එක දීලා තියෙන්නේ උර් කියන ශබ්දයෙන් අවසන් වෙලා මුලට දීර්ඝ ස්වරූපයක් තියෙනවා නම් අපි ඉගෙන ගත්තා ප්‍රබලයි. ඒ අනුව ඒකේ බලන්න අංක 1 දීලා තිනවා පාර්. මේ පාර් කියන ක්‍රියාමූලය මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට පාර් උප් කියලා සංදි වෙනවා. අංක 2 සේර් උර් වලින් අවසන් වෙලා මුලට ප්‍රොනවුන්සියේෂන් එක බලන්නකො පාර් සේර් දීර්ඝයි. මෙයත් මොකද වෙන්නේ? සේර් උප් කියලා වෙනස් වෙනවා. අංක 3 කේල් මෙතනදී කේල් කෙනෙක් කේට් උප් කියලා වෙනස් වෙනවා. ඒක උන තරු ලකුණක් දාලා පැත්තකින් ලියා ගන්න. උල් ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල අනාගත කාලයේදී උට් ආදේශ වෙලා උප් සංදි වෙනවා. මෙන්න මෙයා. අපි මෙතනදී කතා කරේ උල් කියන එක උට් වලට පරිවර්තනය වෙලා උප් යදෙනවා කියලානේ. මෙතන කේල් කියන එක මෙයා ඉවත් වෙලා ඒ වෙනුවට උට් කියන එක ආදේශ වෙලා උප් කියන එක සංදි වෙලා තියෙනවා. යම් කිසි ක්‍රියාමූලයක් උල් ශබ්දයකින් අවසන් වෙනවා නම් මෙන්න මේ අල්ලා යන්නේ එයා වෙනුවට අල්ට යන ආදේශ වෙලා සංදි වෙනවා. ඒ කියන්නේ මේක විතර සරල විදියට charts වලට දාලා තියෙන ඔයාලට තේරුම් ගැනීමේ පහසු උදෙසා. තනින් හරි ස්ටඩි කරගන්න පුළුවන්. right ඊට පස්සේ අපිට දීලා තියෙන අනාගත කාල දුබල ක්‍රියාමුල සමග කාල ප්‍රත්‍ය යෙදෙන ආකාරය. අපි දැන් කතා කරේ අනාගත කාලයේදී ප්‍රබල ක්‍රියාමූල සමග කාල ප්‍රත්‍ය කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ අනාගත කාලයේදී දුබල ක්‍රියාමූල කියලා කොටසකුත් අපිට හම්බුණානේ. ඔන්න ඔය කියන දුබල ක්‍රියාමූල සමග කාල ප්‍රත්‍ය කොහොමද යෙදෙන්නේ කියන කාරණාව. right මේකේ බලන්න අංක 1 දීලා තියෙනවා වා කියන එක මොකද වෙලා තියෙන්නේ? අපි දැන් කතා කරන්නේ දුබල ක්‍රියාමූල. දුබල ක්‍රියාමූල. right අංක 1. වා කියන එක මොකද වෙන්නේ? වරු කියලා වෙනස් වෙලා තියෙන. ඒක එක්සැම්පල් එක අපිට දීලා තියෙනවා. අංක 2. තා කියන එක තරු කියලා වෙනස් වෙනවා. අංක 3. කොණ්ඩු වරු. right ඒකේ ළමයි
ක්‍රියාමූලය කියන එකට පස්සේ තියෙන chart එක තේරුම කියලානේ තියෙන්නේ. ඊට පස්සේ එකක් තියෙනවා මාතෘකාවක් දෙන්න නැති ස්පේස් එකක් තියෙන කොටුවක්. ඒකේ තුන්වෙනි ක්‍රියාමූලය වරු තරු කොණ්ඩු වරු කියන එකේ බිංදු දෙකේ අල්න යන්න තියෙන්නේ. එතනට දාගන්න එක කපලා බිංදු තුනේ අල්න යන්න. මෙන්න මේ විදිහට කොණ්ඩු වරු. එතකොට වා කියන්නේ එනු, තා කියන්නේ දෙනු, කොණ්ඩු වරු කියන්නේ රැගෙන එනු. ඒ ක්‍රියාමූල තුන දුබලයි. ඒ දුබලයවත් එක්ක එකතු වෙන්නේ අනාගත කාලයේදී අපි නෝට් එකේ ඉගෙන ගත්ත විදිහට අල් වයන්. මෙන්න මේ විදිහට. අල් වයන් ආදේශ කරනවා. මෙතන මේ ඇඩ්වාන්ස් විදිහට මේක පොඩ්ඩක් මම එක්ස්ප්ලেইন කරන්න. දැන් මේ දේවල් සමහර විට ඔයාලා කලින් ටයිමල් ස්ටඩි කරලා තිබ්බට මෙහෙම ගන්නලා නැතුව ඇති. මෙතන තියෙන්නේ මේක උනේ කොහොමද වෙන්න හේතුව මොකක්ද කියන කාරණාව තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා ලොකුවට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙන විදිහට ඔළුවට දාගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. රයිට්. ඊට පස්සේ බලන්න. පිටු අංක 7. 7 වෙනි පිටුවේ. හත්වෙනි පිටුවේ තියෙනවා පෝ සඳහා පමණක් සෘජුවම කාලප්‍රත්‍ය එක් වේ. පෝ සඳහා පමණක් සෘජුවම කාලප්‍රත්‍ය එක් වේ කියලා කියනවා. සෘජුවම මෙන්න මේ පෝ කියන ක්‍රියාමූලය යනු. එතකොට මේකට කෙලින්ම අල්ව යන ආදේශ වෙනවා. මෙන්න මේ විදිහට පෝ. රයිට් ලියා ගන්න එකත්. එකත් ලියා ගන්න. අංක 6 ඒකේ නෝට් එකේ දීලා තිනවා ඊ වලින් අවසන් වෙන සහ ඊ මෙන්න මේකේ අකුරු දෙකෙන් අවසන් වෙන දුබල ක්‍රියාමූල සඳහා කාලප්‍රත්‍ය එකතු වෙන ආකාරය. රයිට්. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාමූලයක් මෙන්න මේ ඊ කියන ශබ්දයෙන් අවසන් වෙනවා නම් එයාලා දුබලයි. එයාලා දුබල ක්‍රියාමූල. රයිට්. ඒ ඔක්කොටම එකතු කරන්න තියෙන්නේ එතකොට මෙන්න මේ විදිහට say අංක 2 pay අංක 3 ari අංක 4 eri දුබලයිනේ මේ සෙට් එකම දුබලයි. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ක්‍රමවත් අංක 1 අපි ඉගෙන ගත්ත නෙවෙයි ඊ ශබ්ද වලින් අවසන් වෙන ඒවා ප්‍රබලයි කියලා. එතකොට මෙතනත් මේ ඊ ශබ්ද වලින් අවසන් වෙන ඒවා තියෙනවනේ. ඒවා කොහොමද දුබල වුනේ කියලා. මේව ඇවිල්ලා අක්‍රමවත් ක්‍රියාමූල. අක්‍රමවත් ක්‍රියාමූල. මම කිව්වා අක්‍රමවත් ක්‍රියාමූල වලට නිශ්චිත ස්වරූපයක් නැහැ. ඒ අක්‍රමවත් කියන ක්‍රියාමූල ප්‍රබල වෙන්නත් පුළුවන් දුබල වෙන්නත් පුළුවන්. රයිට්. එහෙනම් මේවා පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. මෙන්න මේ කියන ක්‍රියාමූල ටික. මේවා දුබලයි කියන කාරණාව. රයිට්. අංක 7 බලන්න පළමු අක්ෂරය ස්වරාක්ෂරයක් වී දෙවැන්න රු අන්ත දුබල ක්‍රියාමූල සමග කාලප්‍රත්‍ය එකතු වන ආකාරය. පළමු අක්ෂරය ස්වරාක්ෂරයක් වෙලා දැන් අපි දන්නවා ස්වරාක්ෂර 12ක් තියෙනවා කියලා දෙමළ භාෂාවේ. මෙන්න මේ කියන ලු මෙයා ලු යන්නේ හැටියට සලකන්නේ මෙයා සහ රු මෙන්න මේ කියන ශබ්ද වලින් අවසන් වෙනවා නම් ඒ කියන ක්‍රියාමූල ටිකත් දුබලයිලු. ඒවත් දුබල ක්‍රියාමූලලු. රයිට්. බලන්න. පටල ගන්න එපා.
එතකොට ක්‍රමවත් අංක එකේදී තු වලින් අවසන් වෙනවා කතා කරන්න කියලා. මෙතන වෙනම නෝට් එකක් නේ තියෙන්නේ. පළමු අක්ෂරය කෙටි සරයක් කියලා මේකේ අකුරු වලින් අවසන් වෙනවා නම්. ඒ අකුරු ටික තමයි මෙතන තියෙන්නේ. අලු. අලු කියන එක මොකද වෙන්නේ? මෙයා දුබලයි අල්වා යන ආදේශ කරනවා. ඒ නිසා. අංක 2 විලු. මෙයා දුබලයි අල්වා යන ආදේශ කරනවා. අංක 3 උලු. මෙයා දුබලයි අල්වා යන ආදේශ කරනවා. අංක 8 පොදුවේ අනිකුත් දුබල වූ අක්ෂර වලින් අවසන් වන ක්‍රියාමූල සඳහා කාලප්‍රත්‍ය යෙදෙන ආකාරය. රයිට්? අපි ඉගෙන ගත්තා ක්‍රමවත් අංක 2ේදී ක්‍රමවත් අංක 3ේදී. මෙන්න මේ ක්‍රමවත් අංක 3 කියන එකේදී ඉගෙන ගත්තා යම්කිසි ක්‍රියාමූලයක් ඕ ශබ්දයකින් අවසන් වෙලා මුලට දීර්ඝ ස්වරූපයක් තියෙනවා නම් මෙයා ප්‍රබල ක්‍රියාමූල කියලා අපි ඉගෙන ගත්තා. දැන් මතක ඇති. දැන් මෙන්න මේ අංක 8 යටතේ තියෙන ක්‍රියාමූල 20ම දුබල ක්‍රියාමූල. රයිට්? දුබල ක්‍රියාමූල වෙනම දීලා තියෙනවා. මෙතන ප්‍රබල සහ දුබල කියලා වෙනම දීලා තියෙනවනේ. පාඩම් කරගන්න කොලගේ යුතුකමක්. රයිට්? මේවා දුබලයි. එතකොට මෙයා දුබලයි නම් මෙයාටත් දාන්න ඕන අනාගත කාලේදී කාලප්‍රත්‍ය වශයෙන් අල්වා යන්න. අනාගත කාලේදී ප්‍රබලයේ වට උප්පුප් දානවා දුබලයේ වට අල්වා යන්න දානවා. කාලප්‍රත්‍ය දෙකයිනේ තියෙන්නේ. හරි. ඒ අනුව බලන්න පළවෙනි එකේ දීලා තියෙනවානේ අංක 1 යටතේ අනුප්පු. අනුප්පු කියපුවාම ළමයි රයිට්? අනුප්පු කියපුවාම මේ අවසන් වෙලා තියෙන ශබ්දේ බලන්න ඌ. ප්‍රොනවුන්සියේෂන් එක වචනේ මුලට දීර්ඝ ස්වරූපයක් තියෙන අනුප්පු කියපුවාම. එහෙනම් මෙයා දුබලයි අල්වා යන්න ආදේශ කරනවා. ඒක දීලා තියෙනවා ටියුට් එකේ. තුන්වෙනි එක බලන්න වාංගු. මෙයාත් ඌ වලින් අවසන් වෙලා තියෙන්නේ. මෙයාටත් අල්වා යන්න ආදේශ කරනවා. අංක 3 පේසු. මෙයාත් ඌ වලින් අවසන් වෙලා තියෙන්නේ. මෙයාටත් අල්වා යන්න ආදේශ කරනවා. රයිට්? අංක 4 බලන්න. එළුදු. එයත් ඌ වලින් අවසන් වෙලා තියෙන්නේ. එයාටත් අල්වා යන්න ආදේශ කරනවා. අංක 5 උදවු. එයත් ඌ වලින් අවසන් වෙලා තියෙන්නේ. එයාටත් අල්වා යන්න ආදේශ කරනවා. number 6 තඩවු. මෙයත් ඌ වලින් අවසන් වෙලා තියෙන්නේ. එයාටත් අල්වා යන්න ආදේශ කරනවා. ඉතුරු ක්‍රියාමූල සියල්ලම දුබලයි නම් එයාට දාන්න ඕන කාලප්‍රත්‍ය තමයි මේ අල්වා යන්න. මෙන්න මේ විදිහට. රයිට්? එකත් ලියාගන්න. එතකොට ඔතන තියෙන ක්‍රියාමූල සියල්ලම ක්‍රියාමූල 20ම අල්වා යන්න දාලා ආදේශ කරන්න තියෙන දුබල ක්‍රියාමූල හැටියට. right. හරි. එතකොට දැන් අනාගත කාලයේදී ප්‍රබල ක්‍රියාමූල සහ දුබල ක්‍රියාමූල කියලා කොටස් දෙකක් හම් වෙනවා. ප්‍රබල ක්‍රියාමූල වලට දාන්න ඕන කාලප්‍රත්‍ය අල්පයන්ඩ් දෙකක්, දුබල ක්‍රියාමූල වලට භාවිතා කරන්න ඕනේ අල් වයන්නක්. දැන් මතක තියෙන්න ඕන. ප්‍රබල ක්‍රියාමූල කියන්නේ මොනවද? දුබල ක්‍රියාමූල මොනවද කියන එක දැන් ඔයා දන්නවා. රයිට්? එතකොට ඒකේ බලන්න දීලා තියෙනවා අනාගත කාලය යටතේ අනාගත කාල වාක්‍ය වර්ණගීම කියලා chart එකක්. ඒකේ අපි අර පළවෙනියට ටියුට් එකේ පළවෙනියට කතා කරපු නෝට් එක තමයි තියෙන්නේ. ක්‍රියාමූල නිසා ආඛ්‍යාත ශබ්දය. මම කිව්වොත් මේ වලින් අවසන් වෙනවා වගේ සිංහල භාෂාවේ, දෙමළ භාෂාවේ නාන් කියන එක අවසන් වෙන්නේ ඒන් වලින්. රයිට්? එතකොට උතන දීලා තියෙනවා මම, නුඹ, නුඹලා, අපි අන්න ඒ විදිහට සර්වනාම ටික සහ ආඛ්‍යාත ශබ්ද ටික. අපි යන්
9 වෙනි පිටුවට ළමයි 9 වෙනි පිටුවේ පැහැදිලිව ඒක දීලා තියෙනවා. මම මේවා නැවත ලියන්නේ නැහැ තේරුමක් නැති නිසා. නාන් කියන්නේ මම. නාන් කියන්නේ මම. එයාගේ ආඛ්‍යාත ශබ්දයේ අවසන් වෙන්න ඕනේ ඒන් කියන ශබ්දෙන්. right? මම නුවර ගියා නාන් කණ්ඩික්කු පෝනේන්. මම නුවර යනවා නාන් කණ්ඩික්කු පෝහින්රේන්. මම නුවර යන්නම් නාන් කණ්ඩික්කු පෝවේන්. මම ඒවා කියලා දෙන්නම්. right? දැන් මේකේ යටට සර්වනාම ටික දීලා තියෙන එකේ මෙහා පැත්ත ඉඩ තියෙනවා. එතන සිංහලෙන් ලියා ගන්නකෝ. සිංහල තේරුම නාන් කියන්නේ මම, නාංගල් කියන්නේ අපි. එයා ඕම් වලින් අවසන් වෙනවා. නී කියන්නේ උඹ, right? මෙයා අවසන් වෙන්නේ ආයි කියන ශබ්දෙන්. අංක 4 නීංගල් කියලා කියන්නේ නුඹ, නුඹලා, ඔයා, ඔයාලා, right? මෙයා අවසන් වෙන්නේ ඕම් කියන ශබ්දෙන් නුඹ, නුඹලා, ඔයා, ඔයාලා. අංක 4. number 5 අවන් කියන්නේ ඔව්, ආන් කියන ශබ්දෙන් අවසන් වෙලා තියෙනවා. අංක 7 අවර් මේක ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයකින් තොරව දාන්න පුළුවන්. ගෞරවාන්විත එතුමා, එතුමිය උක්තේ හැටියට. ඒ කියන්නේ ගුරුතුමා, ගුරුතුමිය, වෛද්‍යවරයා, වෛද්‍යවරිය, විදුහල්පතිතුමිය, විදුහල්පතිතුමා. අන්න ඒ කියන අයට මේ සර්වනාමයේ හැටියට අපි ගන්නේ අවර් කියන එක. ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයකින් තොරව. අංක 8 අවර්ගල් කියලා කියන්නේ ඔවුන්. එයා අවසන් වෙලා තියෙන ශබ්දය ආර්ගල්. අංක 9 අදු කියලා කියන්නේ ඒක. right? ඒක අනාගත කාලයේදී අවසන් වෙන ශබ්දය තමයි මම මේක පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟ එක අවයි. අවයි ඒවා. අවයි කියන්නේ ඒවා. ඒවා. මෙයත් අවසන් වෙන්නේ කියන ශබ්දය. මෙන්න මේක ටිකක් සංකීර්ණයි. අදු සහ අවයි කියන එක අනාගත කාලෙදී කියන ශබ්දයෙන් අවසන් වෙන්නේ. මේක ටිකක් ළමයි පටල ගන්න තැනක්. තරෝතෙන් තියෙන සර්වනාම අටට අදාළ සිංහල තේරුම තමයි මෙතන තියෙන්නේ. ඒකේ ඊතල වලින් නිරූපණය කරලා තියෙන ආඛ්‍යාත ශබ්ද. ඔය කියන ශබ්ද අනාගත, අතීත, වර්තමාන කියන කාල බෙද තුනේදී වෙනස් වීමකට භාජනය වෙන්නේ නැහැ. right ඊට පස්සේ දීලා තියෙනවා ටියුට් එකේ කඩේරි දෙකක්. ටියුට් එකේ දීලා තියෙනවා කඩේරි දෙකක්. ඒකේ නෝට් එකේ තමයි මම නෝට්බුක් එකේ කලින් ඔයාලට දීලා තියෙන්නේ. right ඒකේ නෝට්බුක් එකේ කලින් නෝට් එක ලියාගත්තේ ඒකට අදාළ එක. ඒක ඕනේ නම් අය නැවත මෙතන ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. නෝට්බුක් එකේ ලියා ගන්න කියලා වීඩියෝ එකේ පළවෙනිම තියෙන මේ නෝට් එක මෙතන ලියා ගන්න. right අපි දැන් බලමු යම්කිසි වාක්‍යයක් අනාගත කාලේට කොහොමද ලියන්නේ කියලා නේ. බලමු. right දැන් පටලගත්ත තැන් තියෙනවනේ දැන් ලියා ගන්න පුළුවන්. අපැහැදිලි තැනක් තියෙනවනේ දැන් අල්ල ගන්න පුළුවන්. right මම කලින් කියවලමයි යම්කිසි වාක්‍යයක් කාල භේදයට හරවනකොට ඒ වාක්‍යයේ උක්තය අනිවාර්යෙන් තියෙන්න ඕන. ක්‍රියාමූලයක් තියෙන්න ඕන කීවා. කාල ප්‍රත්‍යක් තියෙන්න ඕන කියලා කීවා. පුරුෂ ප්‍රත්‍යක් තියෙන්න ඕන කියලා අපි නෝට් එකේ ලියාගෙන තියෙනවා. right මේකේ දීලා තියෙනවා කොටුව ඇතුලේ මම පාඩම් කරන්නම්. මම පාඩම් තදහගන්න මම පාඩම් කරන්නම්. දැන් මම පාඩම් කරන්නම් කියපුවා මේක මේ වෙන දෙයක් නෙමෙයි, වෙච්ච දෙයක්ුත් නෙමෙයි, වෙන්න තියෙන දෙයක්. මේක ස්ථිර වශයෙන් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. right දැන් මෙන්න මේ කියන කරුණු ටික දැම්මොත් තමයි මේ වාක්‍ය සර්ව සම්පූර්ණ වාක්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ නේ. බලමු දැන් උක්තේ මොකද්ද කියලා. මෙන්න මෙයා මම. දැන් අපි දන්නා උක්තේ කවුද? නාන්. right එයා හරි. දැන් ක්‍රියාමූලය කවුද? පාඩම්. පාඩම් මේ ක්‍රියාමූලය පඩි. දැන් මේ ක්‍රියාමූල ටියුට් එකේදී අපි ඉගෙන ගත්තා. මෙයා අවසන් වෙලා තියෙන ශබ්දය ඊ. එහෙනම් මෙයා ක්‍රමවත් අංක 1. මෙයා ඇවිල්ලා ප්‍රබල ක්‍රියාමූලයක්. ප්‍රබලයි නම් එයාට දාන්න ඕන කාල ප්‍රත්‍යය අල්පයිනු 2ක්. ඕන ඉගෙන ගත්ත දේවල් අපි මේ භාවිතා කරන්නේ. උක්තය ඇවිල්ලා නාන්.
නාන්නම් ආඛ්‍යාත ශබ්දය ඒන් වලින් අවසන් වෙන්න ඕනි. උඩ තියෙනවා. එන්න හරි. රයිට්. එතකොට මෙන්න මේ අල්පයන්නට ඒ යන්න මොකද වෙන්නේ? සංදි වෙනවා. සිංහල භාෂාවේ අපි ගත්තොත් එම උප් කියන අක්ෂරයට ඒ යන්න එකතු වුණා මොකද වෙන්නේ? පේ වෙනවනේ. එතකොට දෙමළ භාෂාවේ මෙන්න මේ උප් කියන ශබ්දයට ඒ යන්න එකතු වුණාම පේ වෙනවා. මෙන්න මේ විදිහට. මේ දෙන්න මෙතන ඉවත් වෙලා තියෙන්නේ දැන්. එතකොට මම පාඩම් කරන්නම් කියන වාක්‍ය දෙමළ භාෂාවට පරිවර්තනය කරපුවාම නාන් පඩි අල්පයන මෙතනට එනවා. පේ කියන එක මෙතනට එනවා. මේ දෙන්න ඉවත් වෙලා සංදි වෙලා ඉවත් වෙනවා. අල්නයන මෙතනට එනවා. මේ බලන්නකෝ. මම පාඩම් කරන්නම්. නාන් පඩි පේන්. හරි. මම දැන් පාඩම් කරන්නම්. මම මල්ලි එක්ක පාඩම් කරන්නම්. මම ගෙදරදී පාඩම් කරන්නම්. මම ඉස්කෝලේ පාඩම් කරන්නම්. ඒ දේවල් පස්සේ දාන්න තියෙන්නේ. නාම විශේෂණ ක්‍රියා විශේෂණ ඕන දෙයක් දාලා මේ වාක්‍ය දීර්ඝ කරන්න පුළුවන්. ඒ වාක්‍ය තුල නිවැරදි භාවයට ලක් වෙන්න ඕනේ මේ නාන් කියන එකයි ආඛ්‍යාත ශබ්දයයි. මේක නැතුව මේ මැදට මොන වැල් වටාරම් දැම්මත් ඒ වාක්‍ය වැරදි. මේ දෙන්න හරියට සෙට් වෙන්න ඕන. මේ බලන්න මේක සංදි වෙච්ච විදිය. රයිට්. ටියුට් එකේ දීලා තියෙනවා කොටුවක් ඇතුලේ ළමයි. ටියුට් එකේ දීලා තියෙනවා. එතකොට මෙතනදී වෙනස් වෙනවා මෙන්න මෙයා නැවත. මේ බලන්නකො. අපි දැන් මෙතන මේ අපි පාඩම් කරන්නම්. දැන් මම කියන කෙනා නැහැ. දැන් මෙතනදී පුතේ වෙනස් වෙන්නේ එක දෙයයි. මේ බලන්නකො. මෙයා ඉවත් වෙනවා. මෙයා අයින් වෙනවා. ඇයි ඒ? උක්තේස ආඛ්‍යාතය අයින් වෙනවා. උක්තේස ආඛ්‍යාතය. උක්තේස ආඛ්‍යාතය අයින් වෙනවා. ක්‍රියාමූලය ඒකමයි. කාල ප්‍රත්‍යයත් ඒකමයි. මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් අපි කියන කෙනාට දෙමළ භාෂාවේ මොකද කියන්නේ? නාංගල්. හරිද? ආඛ්‍යාතය අවසන් වෙන්නේ ඕම් කියන ශබ්දයෙන්. දැන් උඩින් දීලා තියෙන ඒවා. එතකොට මේ අල්පයනට එකතු වෙන්නේ ඕ යන්න. මොකද වෙන්නේ? පෝ. මේ අපි පාඩම් කරන්නම් කියන වාක්‍ය දෙමළ භාෂාවට පරිවර්තනය කරනකොට නාංගල් පඩි උප් පෝ මේ නාංගල් පඩි පෝ. එන්න මේ විදිහට වෙනස් වෙනවා. මේක හරි සරලයි. පොඩි දෙයක් මේකේ තියෙන්නේ හරියට අවධානයෙන් අහගෙන හිටියනම් මේක ඔළුවට දාගන්න පුළුවන්. රයිට්? බලන්න මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. එතකොට දෙවෙනි ටියුට් එකේ දෙවෙනි chart එකේ මේක දීලා තියෙන කොටුවක් කරලා අපි පාඩම් කරන්නම් කියන්නේ කොහොමද සංදි වෙන්නේ කියන එක. රයිට් බලන්න. රයිට්. ඊට පස්සේ බලන්න දීලා තියෙනවා මේ නාංගල් කියන කොටුවට පස්සේ දීලා තියෙනවා නුඹ ඉගෙන ගනීවි. නුඹ ඉගෙන ගනීවි. සිංහල භාෂාවට පරිවර්තනය කරන්න තියෙන්නේ රයිට්. නී පඩිපායි කියලා තියෙනවා. රයිට්. නුඹ ඉගෙන ගනීවි. නීංගල් පඩිපීර්ගල් නුඹලා ඉගෙන ගනීවි. අවන් පඩිපාන් ඔහු ඉගෙන ගනීවි. රයිට්. අවල් පඩිපාල් ඇය ඉගෙන ගනීවි. රයිට්. அவர் படிப்பார் அவர்கள் படிப்பார்கள் அது படிக்கும் அவை படிக்கும். ඒක සිංහල භාෂාවට පරිවර්තනය කරන්න තියෙනවා. රයිට්. මම තව එකක් කතා කරන්නම්. ඒකට තවත් පොඩක් සරල වෙන නිසා ටියුට් එක බලන්න කුඩි කියලා ක්‍රියාමූලයක් තියෙනවානේ. බොනු කියලා ක්‍රියාමූලයක්. බොනු කියලා ක්‍රියාමූලයක් තියෙනවානේ. මේ කුඩි. දැන් මේකේ දීලා තියෙනවා සර්වනාම ටික යටින් යටට දීලා තියෙනවා නාන් නාංගල් නී නීංගල් අවන් අවල් කියලා දීලා තියෙනවා. රයිට්. මේ නාන් මෙයා උක්තය. දැන් ක්‍රියාමූලය කවුද? උඩින් දීලා තියෙන්නේ කුඩි. දැන් මෙයා ඊ ශබ්ද වලින් අවසන් වෙලා තියෙන නිසා ප්‍රබලයි. අල්පයන් දෙකක් දානවා. උක්තේ මම නිසා ආඛ්‍යාතය අවසන් වෙන්නේ ඒන් වලින්. එහෙනම් මෙයා මොකද වෙන්නේ? අංක 1 යටතේ නාන් කුඩි පේන්. මෙන්න දෙවෙනි වාක්‍යයට යන් උක්තේ කවුද? නාංගල්. උක්තේ කවුද? නාංගල්. ක්‍රියාමූලය කුඩිමයි. කාල ප්‍රත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ආඛ්‍යාතය වෙනස් වෙනවා ඕම්. මේ දෙන්න සංදි වෙනවා. රයිට්. අල්පයනට